මේ අනතුරු අපි ඉගෙන ගන්නේ විනය පිටකයේ සූත්‍ර පිටකයේ අභිධර්ම පිටකයේ කියන මේ පිටකත්‍රය පිළිබඳව මනාකොට පිළිපැදීමෙන් මොන වගේ සම්පත්තියක් ලැබෙනවාද කියන කාරණය 48 වෙනි පිටුවේ ආරම්භයේ මෙන්න මේ ආකාරයටයි විනයේ පට සුප්පටිපන්නෝ භික්ඛු සීල සම්පදං නිස්සාය චිස්සෝ විජ්ජා පාපුනාති විනයෙහි නැත්නම් විනය පිටකෙහි වනාහි සුපිලිපන් භික්ෂුව මනාකොට පිළිපන් භික්ෂුව සීල සම්පදං නිස්සාය සීල සම්පදාව නිසා තිස්සෝ විජ්ජා පාපුනාති ත්‍රිවිද්‍යාවට පැමිණිති මොනවාද ත්‍රිවිද්‍යා උතුම් වූ උබ්බේ නිවාසානුස්සති ඥානෙ උතුම් වූ චතුූපපාත දිව්‍ය චක්ෂුරබි චතුූපපාත ඥානෙ ඒ කියන්නේ සත්වයන් පුජ්‍යලයන් කර්මානුරූපව මිය යමින් වෙනත් භවයන්හි වෙනත් ප්‍රතිසන්දීන් ලබන ආකාරයේ දකින දිවස චතුූපපාත ඥානෙ ආශ්‍රවක්ෂ ඥානෙ ඒ කියන්නේ අරහන් මාර්ග ඥානෙ මේ කියන සියලු කෙලෙස් දුරු කිරීම මේ කියන ත්‍රිවිද්‍යාවන් ලබනවා ඒ කියන්නේ මේ ත්‍රිවිද්‍යා ප්‍රාප්ත උතුම් වූ රහතන් වහන්සේලා බවට පැමිණෙනවා කවුද මේ විනය පිටකයේහි මනාව පිළිපන් භික්ෂුව මේන් කියවෙන්නේ නැහැ විනය පිටකයේ මනාව පිළිපන් භික්ෂුව අන්‍ය වූ ෂඩවිඤ්ඤා අෂ්ට සමාපත්තීන් ආදී නොලබන බවක් මෙහි කියන්නේ නැහැ අවම වශයෙන් මේ ප්‍රමාණයට පැමිණෙනවා කියලා තමයි වටහා ගත යුත්තේ තාසංයේවච තත්ත පබේද වචනතෝ ඔහුටමද මෙහි ප්‍රභේද වචනයි මේ ඒ ත්‍රිවිද්‍යා ප්‍රාප්තව අරහත්ත්වයට පැමිණෙන භික්ෂුවට මේ විනයෙහි සුපටිපන්නා වූ භික්ෂුවට මේ විදියට ප්‍රභේද වශයෙන් කියන්න පුළුවන් කියලා දක්වා තිබෙනවා සුත්තේ සුප්පටිපන්නෝ සමාධි සම්පදං නිස්සාය ච අභිඤ්ඤා පාපුනාති සූත්‍රයේ නැත්නම් සූත්‍ර පිටකයේහි සුපිලිපන්නේ මනාකොට පිළිපන් භික්ෂුව සමාධි සම්පදං නිස්සාය සමාධි සම්පදාව නිසා සමාධි සම්පදාව නිස්සය කොටගෙන ච අභිඤ්ඤා පාපුනාති ෂඩ් අභිඤ්ඤාවන්ට පැමිණේ ෂඩ අභිඤ්ඤා සහිතව අරහත්ත්වය සාක්ෂාත් කරනවා කිය තමයි මේ කියන්නේ තාසංයේව තත්ත පබේද වචනතු ෂඩ අභිඤ්ඤාලාභී වහන්සේ ෂඩවිඤ්ඤාලාවී මේ රහතන් වහන්සේ කියන මේ උන්වහන්සේ තමද මෙහි මේ ප්‍රභේද වචනය තමයි මේ සූත්‍රෙහි සුපටිපන් සමාධි සම්පදාව වඩන ලද භික්ෂුව කියන එක. අභිධම්මේ සුප්පටිපන්නෝ පඤ්ඤා සම්පදං නිස්සාය චතස්සෝ පටිසම්භිදා පාපුනාති තාසංච තත්තේව පබේද වචනතු අභිධර්මයේ සුපිලිපන්නේ ප්‍රඥා සම්පදාව නිසා සතර පටිසම්භිදාවට පැමිණිති ප්‍රඥා සම්පදාව නිශ්‍රය කොට පරිපූර්ණ කොට අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන මේ සතර පටිසම්භිදාවට පැමිණෙනවා මේ රහතන් වහන්සේට තමයි කියන්නේ මහා රහතන් වහන්සේ කියලා මහා රහතන් වහන්සේ කියලා. ඒව මේ තේසු සුප්පටිපන්නෝ යථාක්කමේන ඉමං විජ්ජාත්තේ ජලභිඤ්ඤා චතුපටි සම්භිදා බේදං සම්පත්තිං පාපුනාති. මෙසේ මේවාට කියන්නේ විනය පිටකයට සූත්‍ර පිටකයට සහ අභිධර්ම පිටකයට සුප්පටිපන්නෝ මැනවින් එළඹියේ පිළිපන්නේ යථාක්කමේන කියනද ක්‍රමෙන් මොන ක්‍රමෙන්ද සීල සම්ප්‍රදාය පරිපූර්ණ කිරීමෙන් සමාධි සම්පදාය පරිපූර්ණ කිරීමෙන් සහ ප්‍රඥා සම්පදාය පරිපූර්ණ කිරීමෙන් ඉමං මේ විජ්ජාත්තේ ත්‍රිවිද්‍යා ජලභිඤ්ඤා ෂඩභිඤ්ඤා චතු පටිසම්භිදා භේදං සමාපත්තිං සම්පත්තිං පාපුනාති චතු පටිසම්භිදා භේද සහිත මේ කියන විදිහට බෙදා දක්වන ලද සම්පත්තීන්ට පැමිණිති. එය දක්වනවා. මේ තමයි
සම්පatti. ඒ සමගම දක්වනවා වරදවා පිළිපැදීමෙන් මොන වගේ විපත්තියකට පැමිණෙන්නේ කියලා. ඊළඟ ඡේදය විනේපන දුප්පටි පන්නෝ විනේහි වනාහි නොපිලිපන් භික්ෂුව අනුඤ්ඤාත සුඛ සම්පස්ස අත්තරණ පාවරණාදී පස්ස සාමඤ්ඤතෝ අනුඤ්ඤාත අනුඤ්ඤාත කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් අනුදැන වදාරණ ලද්දේ නොවන දේ නැත්තම් නොඅනුදැන වදාරණ ලද දේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොකැපයයි වදාරණ ලද්දේ අනුඤ්ඤාත සුඛ සම්පස්ස සැප ස්පර්ශය ඇති හොඳට ඇඟට මේ සැප ලබා දෙන අත්තරණ පාවුරණාදී ඇතිරිලි පොරෝණා ආදී ඇති එවැනි පස්ස සාමඤ්ඤතෝ මේ උදාහරණයක් වශයෙන් දක්වන්නේ දැන් විනය පිටකයේ තානම් කරලා තියෙන නොකැපයි කියලා කියන විවිධ දෑ භාවිතා කරනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් නොඅනුදැන වදාරන ලද අනුදැන නොවදාරන ලද දෑ භාවිතා කරනවා. එවැනි ආකාරයේ දේ සාමඤ්ඤතෝ පටික්කිත්තේසු මේ ශ්‍රමණ භාවයෙන් ප්‍රතික්ෂිප්ත වූ සාමාන්‍ය කියලා කියන්නේ සාමාන්‍ය ඵල සූත්‍රය කියලා කියන්නේ ශ්‍රමණ ඵල සූත්‍රයනේ. සාමඤ්ඤතෝ පටික්කිත්තේසු ශ්‍රමණ භාවයෙන් ප්‍රතික්ෂිප්ත දේහි උපාදින්නක පස්සාදීසු අනවජ්‍ය සංඤී හෝති. උපාදින්නක ස්පර්ශයන්හි තමා විසින් ලබා ගන්න මේ විවිධ කායික ස්පර්ශයන්හි භාග්‍යවතුන් වහන්සේ විසින් නොකැපී වදාරන ලද අනුදැන නොවදාරන ලද නොඅනුදැන වදාරන ලද ස්පර්ශයන්හි අනවජ්‍ය සංඤී හෝති. නිවැරදියයි සංඥා ඇත්තේ වේ. වැරදි දෙෙහි නිවැරදි කියන සංඥාව ඇති කරගන්න. විකාලේ භෝජනීහි වේවා විවිධ ආසනයන්හි හෝ වේවා ඇඳ ඇතිරිලි වල වේවා විවිධ චීවර වස්ත්‍රයන්හි හෝ වේවා විවිධ ධන දාන රැස් කිරීම ආදී හෝ වේවා කවර හෝ භාග්‍යවතුන් වහන්සේ විසින් නොඅනුදැන වදාරන ලද ස්පර්ශයන්හි දෑහි ශ්‍රමණ භාවයෙන් ප්‍රතික්ෂේප කරන ලද දෑහි ප්‍රතික්ෂේප කරේ නැහැ. හොඳයි කමක් නැහැ කැපයි කියන ඒවා අනවද්‍යයි. ඒ කියන්නේ වැරදි නැහැ කියන සංඥාවක් ඇති කර ගන්නවා වැරදි වුණත්. උත්තම්පි හේතං එහි මෙසේ කියන ලදී කොහොමද උදාහරණයක් දක්වනවා. තථාහං භගවතා ධම්මං දේශිතං ආජානාමි යථායේමි අන්තරායිකා ධම්මා අන්තරායිකා උත්තා භගවතා තේ පටිසේවතෝ නාලං අන්තරායාති. කවුද මේ හිතුවේ අර පෙර කියන ලද අරිට්ඨ භික්ෂුව. අලගද්දූපම සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ නිදාන කරන ගන්නා ලද මේ භික්ෂුන් වහන්සේ කොහොමද හිතුවේ? මෙන්න මෙහෙම හිතන්නේ. තථාහං භගවතා ධම්මං දේශිතං ආජානි භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලද ධර්ම දේශනාව දානෙමි. කොහොම ධර්ම දේශනාවද? යථායේමි අන්තරායකා ධම්මා අන්තරායකා උත්තා භගවතා යම් මේ අන්තරායක ධර්ම කෙනෙක් අන්තරායක යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහුද තේ පටිසේවතෝ නාලං අන්තරායාති. ඒ ධර්මයන් සේවනය කරන්නව ඇසුරු කරන්නහුට අන්තරාය පිණිස ඒ ධර්මයන් අසමර්ථය යැයි කියන්න මට හැකියාව තියෙන එවැනි භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනා මම දනිමි කියලා තමයි කියන්නේ. දේශිතං ආජානමි. එහෙම ධර්ම දේශනා මම දන්නවා. කොහොම ධර්ම දේශනාවද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා අන්තරාය කරයි කියලා. නමුත් ඒක පාවිච්චි කරපුවම ඒ යෙදුනාම අන්තරාය කර නැහැ. කියලා මම හිතන එවැනි ධර්ම දේශනා මම දන්නවා කියලා තමයි අරිට භික්ෂුව සිතන්නේ. මෙසේ වර්ධවා ගන්න භික්ෂුවට මොකද වෙන්නේ? තතෝ දුස්සීල භාවං පාපුනාති. එයින් දුසිල් බවට පැමිණිත්. එතකොට විනය පිටකයේ වරදවා පිළිපැදීමෙන් වෙන්නේ දුස්සීල භාවයට පැමිණලා පිරිහෙනවා. සුත්තේ දුප්පටිපන්නෝ සූත්‍රේ නැත්නම් සූත්‍ර පිටකයේ මනාව නොපිළිපන්නේ
චත්තාරෝමේ භික්ඛවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානාති ආදීසු අදිප්පායං අජානන්තෝ දුග්ගහිතං ගන්හාති යං සන්ධාය උත්ත. ඊළඟ පිටුවට පෙර උදාහරණයක් දක්වමින් ආරම්භ කරන්න මේ අටකතාවේ කොටස. චත්තාරෝමේ භික්ඛවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමාන. මහණෙනි මෙහි පුද්ගලයෝ 4 දෙනෙක් දක්නට ලැබෙති. ආදී වශයෙන් කියලා තිබෙනවා අංගුත්තර නිකායෙහි මේ අනුසෝත නමින් හැඳින්වෙන උතුම් සූත්‍ර දේශනාවක. මෙන්න මේ වගේ ස්ථානයෙන්නි අදිප්පාය අජානන්තෝ දුග්ගහිතං ගන්හාති. අදහස නොදන්නේ නොගත යුත්තක් ගනි. සමහර සූත්‍ර දේශනා තියෙනවා. ඒ සූත්‍ර දේශනාවල අර්ථය එහි සන්දර්භයේ භාග්‍යවතුන් වහන්සේ කවර අර්ථයක් උදෙසාද මේ දේශනාව දේශනා කළේ කියලා මනාකොට ගන්න ඕනේ. අදිප්පාය මොන අභිප්‍රායෙන්ද මොන අදහසින්ද මේ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව දේශනා කරේ මේ බුද්ධ වචනේ කවර අදහසක්ද දෙන්නේ කියන එක මනාව ගන්න ඕනේ. එවැනි සමහර තැන්වල එවැනි තැන්වල සූත්‍ර පිටකයේ මනාව නොපිළිපන් කෙනා වැරදි අදහසක් ගන්න. දක්වනවා යං සන්ධාය උත්තං යමක් සඳහා කියන ලදද අත්තනා දුග්ගහිතේන අම්හේචේව අබ්භාචික්ඛති අත්තානංච khනති බහුංච අපුඤ්ඤං පසවතිති. අත්තනා දුග්ගහිතේන තමා විසින් වර්ධවා ගත් දෙයින් අම්හේචේව අබ්භාචික්ඛති අපටද අපහාස කරනු ලැබේ. අත්තානංච khනති තමාමද නැසෙති. නැත්තම් තමාවම කනිනවා තමාවම වලට මේ හෙලා ගන්නවා. බහුංච අපුඤ්ඤං පවසති බොහෝ පවුද කෙරෙති. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය වරදවා ගන්න කෙනෙක් ඒ විදිහට කීවෙන් භාග්‍යවතුන් වහන්සේටත් චෝදනා කරනවා. වැරදි දෙයක් කීම නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද දෙයක් හැටියට තමාවම නැසෙන තැනට වැඩ සැලසවා ගන්නවා. බොහෝ පවුද රැස් කරති. යනුවෙන් කරන ලද දේශනාවක් මෙහි උපුටා දක්වනවා. මේ ගැන තියෙන හොඳම උදාහරණයක් තමයි කාලාම සූත්‍ර දේශනාව. සූත්‍ර පිටකයේ භාග්‍යවතුන් වහන්සේ කාලාම සූත්‍ර දේශනාව යම් ආකාරයකටද දේශනා කරන ලද්දේ කවර අභිප්‍රායක් උදෙසා දේශනා කරන ලද්දේ මේ වර්තමානයේ බටහිර ක්‍රමයට ඉගෙන ගත්ත මිනිස්සුයි බටහිර ආකල්ප වලින් හිස පෝෂණය කරගත්ත හිස් බව තියෙන මිනිසුයි උගතුන් හැයි හඳුන්වලා ඒ අනුව තමන්ට මේ භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලද දේශනා තමන්ට කැමති විදිහට නිර්ණය කරගන්න අටකතා ටීකා ආදී පරිශීලන නොකර ත්‍රිපිටකයේ ඒ සූත්‍රයවත් අනුපිළිවෙලෙන් අකුරු සහිත වචනින් වචනේ මුළුමනින්ම ඉගෙන ගන්නේ නැතුව තමන්ට නිර්ණය කරගන්න ප්‍රඥාව තිබෙනවායි කියලා පුහු මානයකට පැමිණිච්ච මිනිස්සුයි මේ සූත්‍රය ඊටාම වැරදි ආකාරයකට අර්ථ විග්‍රහ කරලා මේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ ලද දේශනාවක් පවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ලද හේතුවෙන් මේ පමණක් පිළිගන්න එපාය භාග්‍යවතුන් වහන්සේ කිව්වත් පිළිගන්න එපාය කියලා දේශනා කරලා තියෙනවායි කියලා වැරදි අදහස් දෙනවා. මේ හොඳ තැනක් තමයි මේ හොඳ උදාහරණයක්. නරක තැනක් ඒක හොඳ උදාහරණයක් මේ සූත්‍ර දේශනා වරදවා ගැනීම සම්බන්ධයෙන් තියෙනවා. ඉතින් එවැනි තැන් හොඳින් වටහා ගන්නට ඕනේ. එවැනි තැන් වලින් මිදෙන්නට සිත මනාව පිහිටුව ගන්නට ඕනේ. සූත්‍ර දේශනා විවිධ තැන් වලින් ඉගෙන ගන්නා මෙනුවට මේ දීඝනිකායේ සිට ආරම්භ කරලා ක්‍රමානුකූල ප්‍රතිපදාවකින් දීඝනිකායත් මජ්ක්‍ධිම නිකායත් ඊට අනතුරුව සංයුක්ත නිකාය සංගුත්තර නිකායත් පරිවාර ග්‍රන්ථත් මේ අටකතා සහිතව ඉගෙන ගන්න එකත් ඊළඟට ධම්මපද ජාතක ආදී විශේෂ කොටස් සමගාමීව විශේෂයෙන් ඉගෙන ගන්න එකත් බොහෝ දෙනා හිතන්නේ ජාතක කතා පුදු කතන්දර පමණයි ඒවල විශේෂ ධර්ම විභාගයක් නැහැ කියලා. ජාතක කතාවක තියෙන අභිධර්මයේ ජාතක කතාවක තියෙන ස්කන්ධ ධාතු ආයතන විග්‍රහය ජාතක කතාවක තියෙන චතුරාර්ය සත්‍ය ක්‍රමයේ වටහා ගන්න තරම්
අවබෝධයක් ලැබෙන්න නම් ඊටාම ගැඹුරට ධර්ම ඉගෙන ගන්න ගත හැකි කෙනෙක් වෙන්න ඕන. ඉතින් ජාතක කතාවකත් යම් අභිධර්ම දේශනාවක් සැඟවී තිබෙනවා. ඒ අභිධර්ම දේශනා ක්‍රමයෙන්ම දේශනා නොවුණා. ජාතක කතාවත් චතුරාර්ය සත්‍ය ප්‍රකාශනයක්මයි. ජාතක කතාවත් විමුක්ති රසයම දෙනවා. ඒ තරම් ගැඹුරක් තිබෙනවා. ඒ නිසා ඒ විදිහට වටහා ගන්න නම් අනුපිළිවෙල ක්‍රමයකින් වසර ගණනාවක් පුහුණු වෙලා ඒ කැපවීම ඉගෙන ගන්න ඕනේ. නිසා එවැනි ඉගෙනීමක් කළොත් මේ මිත්‍යා දෘෂ්ටීන්ට නොවැටි ශ්‍රද්ධා ශීර්ෂයෙන් භාගතුන් වහන්සේ ශාස්ත්‍රූ මම ශ්‍රාවකය කියලා හිතාගෙන ඉගෙන ගත්තොත් මනාව මේ කොටස් ඉගෙන ගැනීමේ හැකියාව ලැබෙනවා. තතෝ මිච්ඡාදිට්ඨිතං පාපුනාති. ඉතින් මේ විදිහට වැරදියට ගත්තොත් සූත්‍ර පිටකය මොකක්ද වෙන්නේ? ඒන් මිත්‍යා දෘෂ්ටියට පැමිණෙති. විනය පිටකයේ වැරදියට ගත්තොත් දුස්සීලභාවයට පැමිණෙනවා. ඒන් නිරේට යනවා. සූත්‍ර පිටකයේ වරදවා ගත්තොත් විවිධ මිත්‍යා දෘෂ්ටීන්ට පැමිණලා ඒන් නිරේට යනවා. අභිධම්මේ දුප්පටිපන්නෝ ධම්මචින්තං අතිධාවන්තෝ අචින්තේයානීපි චින්තේති. අභිධර්මයේ දුප්පටිපන්න වූ කෙනා, අභිධර්ම පිටකයේහි නොමනාව පිළිපන් කෙනා, අභිධර්ම පිටකය වරදවාගත් කෙනා මොකද වෙන්නේ? ධම්මචින්තං අතිධාවන්තෝ, ධර්මචින්තාව අතිධාවනය කොට අචින්තේයානීපි චින්තේති, නොසිතිය යුතු දේද සිතයි. තතෝ චිත්තක්ඛේපං පාපුනාති. එයින් චිත්ත වික්ෂේපයට පැමිණෙති. සිත වික්ෂේපයට විකෘතියට පැමිණෙනවා. උත්තං හේත. එයින් කියන ලදී උදාහරණයක් දක්වනවා සූත්‍රයක්. අචින්තේ සූත්‍රයේ චත්තාරිමානි භික්කවේ අචින්තේයානි න චින්තේ තබ්බානි යානි චින්තෙන්තෝ උම්මාදස්ස විඝාතස්ස භාගී අස්සාති. මානනි නොසිතිය යුතු කොටස් නැතන් දෑ සතරකි. නොසිතිය හැකි. යානි චින්තෙන්තෝ උම්මාදස්ස විඝාතස්ස භාගී. යම් දෙයක් සිතන්නේ උන්මාදයටද විඝාතයටද වූ භාජනයමයි. එවැනි නොසිතිය හැකි දෑ හතරකි යනුවෙන් භාගතුන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. විෂයයන් හතරක්. ඒවමේතේසු දුප්පටිපන්නෝ යථාක්කමේන ඉමං දුස්සීල භාවං මිච්ඡාදිට්ඨිතා චිත්තක්ඛේප භේදං විපත්තිං පාපුනාති. මෙසේ මේ තුන මේවාහි මේ සූත්‍ර පිටක විනය පිටකයේ සූත්‍ර පිටකයේ සහ අභිධර්ම පිටකයේහි දුප්පටිපන්න නොපිළිපන්නේ කියන ලද ක්‍රමයෙන් දුස්සීල භාවයටද මිත්‍යා දෘෂ්ටික භාවයටද චිත්ත වික්ෂේපයට සිහි විකල් බවට උමතු භාවයකට යනාදී විපතට පැමිණි. මේ අනුසෝත සූත්‍රයයි අචින්තේ සූත්‍රයයි කෙටියෙන් නමුත් සඳහන් කරන්නම්. භාග්‍යවතුන් වහන්සේ අනුසෝත සූත්‍රයේහි කෙලවර මේ පංචස්කන්ධ විභාගයක් කරන්නේ සාමාන්‍ය මුල් අර්ථය තමයි උන්වහන්සේ දේශනා කරන චත්තාරෝමි භික්ඛවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමාන ලෝකස්මින් කතමේ චත්තාරෝ යනුවෙන් ආරම්භ කරලා මහණෙනි පුද්ගලයෝ 4 දෙනෙක් ලෝකයේ විද්‍යාමානයි. දකින්නට තියෙනවා කවර 4 දෙනෙක්ද යත්. යනුවෙන් මේ සූත්‍රය දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ ත්‍රිපිටක පොත් අංක 23 වන පොත් වහන්සේගේ අංගුත්තර නිකාය දෙවෙනි පොත් වහන්සේගේ PDF පිටුව 33 පොතේ පිටුව 12 සිට ආරම්භ වන්නේ අනුසෝතගාමී පුද්ගලයා පටිසෝතගාමී පුද්ගලයා හිතත්ත පුද්ගලයා ඕගතරණය කොට සිටි. එනිසාම පරතරට ගිය නිවන් තලෙහි සිටින ක්ෂීණ ශ්‍රාවකයන් වහන්සේ යනුවෙන් පුද්ගලයෝ කොටස් 4කට බෙදා දක්වනවා. අනුසෝතගාමී පුද්ගලයා කියලා කියන්නේ මෙලොව ඇතැම් පුද්ගලයෙක් ඉන්නවා වස්තුකාමයෙන් සේවනය කරනවා. ඔහු එයත් පංච දුස්චරිතයේත් හැසිරෙනවා. මේ පුද්ගලයාට කියනවා අනුසෝතගාමී කියලා.
දෙවෙනි පුද්ගලයෙක් ඉන්නවා පටිසෝතගාමි. ඔහු වස්තුකාමයන් සොයන්නේ නැහැ. පස්පව් කරන්නෙත් නැහැ. ඔහු ඊතා දුකින් දුක් සහිතව දුම්නස් සහිතව කඳුළු වැగిරෙන්නේ නැත්නම් කඳුළු සහිත මුහුණු ඇත්තේ අඬමින් ඒත් පිරිසිදු බ්‍රහ්මචර්යාව පුරනවා. දැන් පැවිදි වෙලත් කාමාදී ආශ්‍රවයන් ඒවයේ බලපෑම එනවා. ඒත් දුක සහිතවත් පැවිද්ද පරිපූර්ණ කොට වාසය කරනවා. ගිහියෙක් හෝ වේවා අපහසුතා දුක් වේදනා ආදී තියෙනවා. ඒත් මේ කාමයන්ට මුල් තැන් දෙන්නේ නැතුව පංච දුස්චරිතේ හැසිරෙන්නේ නැතුව ධම්නස් උනත් කඳුළු සහිත මුහුණ ඇති උනත් තමන්ගේ නිත්‍ය ශීලයේ සහ තිසරණේ පිටලා ඒ ශික්ෂාව මනාවකට පුරනවා. අන්න ඒ පුද්ගලයාට කියන පටිසෝතගාමී කියලා. මේ කාම ලෝකයේ මේ විශේෂින් අධර්මීය බලවත් වෙලා තියෙන යුගවල මිත්‍යා දෘෂ්ටි බලවත් වෙලා තියෙන යුගවල මේ අනුසෝතගාමී නොවි පටිසෝතගාමී වීම ඊටම උගහටයි. පංච දුස්චරිතයේ යෙදෙන්නේ නැතුව ධාර්මික වූ ව්‍යාපාරයක් කරලා අමුදරුවන් සහ දෙමාපියන් පෝෂණය කරන කාමී උනන්දු නැති සිල්වත් උපාසකෙක්ට එවැනි ව්‍යාපාරයක් වෘත්තියක් කරලා ජීවත් වීමත් අපහසු කාලයක් තියෙන බොහෝ විට. ඒ නිසා එවැනි කෙනෙක් ඉන්නවනම් ඔහුට කියනවා පටිසෝතගාමී කියලා. තුන්වැන්න තිතත්ත පුද්ගලයා. ඒ පුද්ගලයා අනාගාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. පංච ඕරම් භාගීය සංයෝජනයන් ක්ෂය කරනවා. ඕපපාතික වෙන. සුද්ධාවාසී බ්‍රහ්මතලයන් පහෙන් එකක ඉපදිලා එහිම පිරිනිවන් පාන සුළු පුද්ගලයෙක් ඉන්නවා. ඒ බ්‍රහ්ම ලෝකෙන් නැවත මෙලොවට හෝ පහළට පැමිණීමක් දකින්න නැති එවැනි ස්වභාවයක් නැති බවට පැමිණෙනවා. මේ තමයි තිතත්ත පුද්ගලයා, සිටි පුද්ගලයා. එතකොට කුමක්ද? අනුසෝතගාමී යන පිළිවෙලටම යන කෙනෙක් ඉන්නවා. පටිසෝතගාමී ඒ සෝතයට මේ සංසාරේ මහා ජල ස්‍රෝතසක් වගේ අපායට සංසාරයටම ඇදිලා යන ස්රෝතයට විරුද්ධව පටිසෝතගාමීව යන කෙනෙක් ඉන්නවා. ඊළඟට තිතත්ත යන භවෙන් ස්ථාර භාවයට පැමිණිලා සුද්ධාවාසයට උරුමකම් කියන මේ අනාගාමීන් වහන්සේ ඉන්නවා. ඕරම් භාගීය සංයෝජන පහක් ඉවත් කරලා ඕක තරණය කරලා පරතරයට ගිය උතුම් වූ ක්ෂීණ ශ්‍රවණ වහන්සේ මේ උන්වහන්සේලා තමයි සඳහන් කරන්නේ උතුම් වූ මේ ඕග තරණය කරන ලද තින්නෝ පාරගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝ ආශ්‍රවයන් ක්ෂය කරන ලද ආර්ථය. මේ තමයි අනුසෝත සූත්‍රය. මේ පුද්ගලයන් හතර දෙනෙකු වෙනකොට දක්වන ලද සූත්‍ර දේශනාව. ඊළඟට අචින්තේ සූත්‍රය. අචින්තේ සූත්‍රයේහි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නොසිතිය යුතු ධර්මයන් ගැන. ඒ සූත්‍රයත් ඔබට ඉගෙන ගන්නට හැකි උතුම් වූ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේම පොත්තංක 23 වෙනි පොත් වහන්සේගේ 171 වෙනි පිටුවෙහි චත්තාරිමානි භික්කවේ අචින්තේයානි නචින්තේ තබ්බානි යානි චින්තෙන්තෝ උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස. මහණෙනි යම් කරුණු සිතනිය උමතු බවට දුකට හිමි වේද බඳු සිතන්නට නොයුතු යුතු නොවන. එහෙයින්ම නොසිටිය යුතු මේ සතර කරුණය. කාර සතර කරුණක්දයක් බුද්ධානම් භික්කවේ බුද්ධ විසයෝ අචින්තේයාන චින්තේ තබ්බා නචින්තේ තබ්බෝ යං චින්තෙන්තෝ උම්මාදස්ස විඝාතස්ස භාගී අස්ස. මහණෙනි යම් කරුණක් සිතනුයේ උමතු බවට දුකට හිමි වේද එබඳු බුදුරුන් පිළිබඳව බුද්ධ විෂය සිතන්නට නොයුතුය. එහෙයින්ම නොසිතිය යුතුය.
ජායිස්ස භික්කවේ ඥාන විසයෝ අචින්තේයා න චින්තේ තබ්බෝ යං චින්තෙන්තෝ උම්මාදස්ස විඝාතස්ස භාගීයස්ස. යම් කරුණක් සිතනුයේ උමතු බවට දුකට හිමි වේද එබඳු ධ්‍යායීහු පිළිබඳව ඒ කියන්නේ ධ්‍යාන ලද්දාහුන් ධ්‍යානලාභීන් පිළිබඳව ධ්‍යාන විෂය සිතන්නට නොයුතු එහෙයින්ම නොසිතිය යුතුය. කම්ම විපාකෝ භික්කවේ අචින්තේයා න චින්තේ තබ්බෝ යං චින්තෙන්තෝ උම්මාදස්ස විඝාතස්ස භාගීයස්ස. යම් කරුණක් සිතනුයේ උමතු බවට දුකට හිමි වේද එබඳු කර්ම විපාකයේ සිතන්නට නොයුතුය එහෙයින්ම නොසිතිය යුතුය. ලෝක චින්තා භික්කවේ අචින්තේයා න චින්තේ තබ්බෝ යං චින්තෙන්තෝ උම්මාදස්ස විඝාතස්ස භාගීයස්ස. මානනි යම් කාරණයක් සිතනුයේ උමතු බවට දුකට හිමි වේද එබඳු ලෝක චින්තාව ලෝක විෂය විශ්වයේ ලෝකයේ ආදී පිළිබඳව සිතන්නට නොයුතුය එහෙයින්ම නොසිතිය යුතුය. මේ කරුණු හතර භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කොට වදාරලා තිබෙනවා. මා වරදක් කළා අනුසෝත සූත්‍රය පංචස්කන්ධ විභාගය කරන සූත්‍රයක් නෙමෙයි මේ පුද්ගල විභාගය පමණක් කරන සූත්‍ර දේශනාවක්. ඒ වරද නිවැරදි කරගන්න ඒ තමයි අචින්තේ සූත්‍රය සහ අනුසෝත සූත්‍රයේ මේ දීඝනිකා අට කතාවෙහි උපමා වශයෙන් අරගෙන තිබුණා. ඉතින් වටහා ගන්නට මතක තබා ගන්න සුදුසු දේ තමයි විනය පිටකය වරදවා පිළිපැදීමෙන් දුස්සීලභාවය නැමැති විපත්තියටත් සූත්‍ර පිටකය වරදවා පිළිපැදීමෙන් මිත්‍යා දෘෂ්ටිය නැමැති විපත්තියටත් අභිධර්ම පිටකය වරදවා පිළිපැදීමෙන් සිහි විකල්පා වීම නැමැති විපත්තියටත් පැමිණෙනවා. මේ තුනම අපාය උත්පත්තිය පිණිස දුගතිය පිණිස විශේෂයෙන් නිරේ පිණිස හේතු වෙනවා. එත්තාවතාච මෙතකින් පරියත්ති භේදං සම්පත්තිං විපත්තිංචාපි යං යහි පාපුනාති යථා බික්ඛු තම්පි සබ්බං විභාවයේති අයම්පි ගාථා උත්තත්තාව හෝති. මේ කියන ලද ගාථාවේ අර්ථයෙන් තමයි කිව්වේ පර්යාප්ති භේද සම්පත්තිය සහ විපත්තිය. පාපුනාති යථා බික්ඛු යම් භික්ෂුවක් පැමිණේද ඒ සියල්ල විස්තර කෙරේ යනුවෙන් බුද්ධ ඝෝෂණ වහන්සේ දක්වන ලද ඒ ගාථාවෙහි විස්තර කතනය තමයි මේ විග්‍රහ කළේ. ඒවං නානප්පකාරතෝ පිටකානි ඤත්තා තේසං වසේනීතං බුද්ධ වචනං ත්‍රිවිධන්ති ඥාතබ්බං. මෙසේ නානා ප්‍රකාරයෙන් පිටකයන් දැනගෙන නොයෙක් නොයෙක් ආකාරයෙන් පිටකයන් දැනගෙන තේසං වසේනීතං ඔවුන්ගේ වශයෙන් මේ බුද්ධ වචනං බුද්ධ වචනය ත්‍රිවිධන්ති ඥාතබ්බං ත්‍රිවිධයයි දත යුතුය. දැන් අපි ඉගෙන ගත්තනේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනේ රස වශයෙන් ඒක විදයි. ආදී වශයෙන් අපි මේ ඉගෙනගෙන එන්නේ. ඒක විද වෙන්නේ කොහොමද? ද්විවිධ වෙන්නේ කොහොමද? ත්‍රිවිධ වෙන්නේ කොහොමද කියලා තමයි මේ අපි ඉගෙන ගන්න. ඔබට මතක නම් අපි ස්ථානය සීකිරීම වටිනවා. අපි පෙර සාකච්ඡා කළේ පිටුවංග 33 අපි ඉගෙන ගත්තේ ඒවමේතං සබ්බම්පි බුද්ධ වචනං රස වශයෙන් ඒක විදං ධම්ම විනය වශයෙන් දුවිදං පඨම මජ්ක්‍ධිම පච්චම වශයෙන් ත්‍රිවිධං තථා පිටක වශයෙන් නිකාය වශයෙන් පංච විදං. මේ ආදී වශයෙන් ඉගෙන ගත්තේ මේ කොටස් තමයි අපි ඉගෙන ගනිමින් සිටින්නේ. අපි හොඳයි ඊළඟ කොටස නිකාය වශයෙන් පංච විදේන ආකාරය තමයි අනුතුරු ඉගෙන ගන්නට